තියෙනවා. සෙනසුරාදයි ඉරිදයි උදේ 6:30ට. ඔයා ලැබපු ක්ෂේත්‍ර විවිධ දක්ෂතා අම්මලා තාත්තලා පටිගත කරලා තියෙනවා නම් අපිට එවන්න අමතක කරන්න එපා. මේ කිඩ්ස් දැනුම් ගන්න සතුටු වෙන්න. ඔබේ ගම ගැන විපරමින් සිටින්න. එය රටට කියන්න. News First You report. අමතන්න 0.77 0.73 15.19. හොඳයි හිතවතුනි අපි සූදානම් ඔබේ වැඩසටහන දවස ආරම්භ කරන්න. පැයක කාලයක් තිබෙනවා අපිට කතා කරන්න විශ්වවිද්‍යාල වෘත්තිකයන් දෙදෙනෙක් සමග. එහෙම නැත්නම් ප්‍රාමාණික විද්වතුන් දෙපළක් සමග ශ්‍රී ලංකාව ඊළඟ දශකයට රැගෙන යාම සඳහා වන අභියෝග පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊයේ ඔබට මතක ඇති ශ්‍රී ලංකාවේ වන වගාව සහ පාරිසරික හානි අවම කරගැනීමේ සංවර්ධන කාර්යය සඳහා යොදාගන්නේ කෙසේද යන පිළිබඳව පොදු මහ ජනතාව අතර සංවාදයක් තිබෙනවාද යන පිළිබඳව ප්‍රශ්න කළා. අතරම ඒ සංවාදයෙන් පස්සේ අපිට මතුවෙච්ච අනෙක් කාරණාව තමයි මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය අධිවේගී මාර්ග ඒ වගේම අනිකුත් දුම්රිය මාර්ග සෙසු මාර්ග මේ සියලු ප්‍රවාහන පද්ධතිය ශ්‍රී ලංකාවේ ඊළඟ දශකයට රැගෙන යාමේ සංවර්ධන කාර්යයේදී හරි තැන්වල ස්ථාපිත කර හරි සැලැස්මකට අනුවද ක්‍රියාත්මක වන්නේ කියන කාරණාව. ගිය ආණ්ඩුව එකක් කියනවා ඊට කලින් හිටපු ආණ්ඩුව තව එකක් කියනවා දැන් ඉන්න ආණ්ඩුව තව එකක් කියනවා. ප්‍රතිපත්ති සම්පාදකයෝ සැලසුම් කරුවන් ඔවුන්ගේ සැලසුම් ඔවුන් ආණ්ඩුවට ලබා දී තිබෙනවා. මේවා ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලු තිබෙන එක පැත්තකින් අරමුදල් සොයා ගැනීම අනෙක් පැත්තෙන් පාරිසරික අභියෝග අනෙක් පැත්තෙන් මහ ජනතාවගෙන් එල්ලවන විරෝධතා මේ සියල්ල අභිබවා රටේ සංවර්ධනය සඳහා සෑම ශේෂ්ත්‍රයක්ම එකතු කරලා අරන් යන්නේ කොහොමද කියන අභියෝගය තිබෙනවා. අද කැබිනට් මණ්ඩලය රැස් වුණා. කැබිනට් මණ්ඩලය ඊයේ රැස් වුණා. අද ඒ කැබිනට් වාර්තා එළියට ආවා. එහි ඉතා වැදගත් ජනතාව දැනගත යුතු කාරණා දෙකක් මේ මාතෘකාවට අදාළව තිබෙනවා. රත්නපුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සම්බන්ධයෙන් විදේශීය සමාගමකට ලබා දීලා තිබුණු කාරණාව ඉවත් කරලා ස්වදේශික ඉදිකිරීම සමාගම් වලට ලබා දීලා ස්වදේශික බැංකුව හරහා ඒ සඳහා මුදල් ලබා දීම සඳහා කැබිනට්ව යම් තීරණයක් අරන් තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන්. ඒකම මම කැමති කියන්නේ අද දවසේ ප්‍රවෘත්ති දිහා බැලුවාම කොළඹ වරාය සේවකින් පිරිසක් අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹී තිබෙන ප්‍රවෘත්ති අද සවස වාර්තා වුණා. ඔබ දන්නවා දොඹකර ස්ථානගත කරන්න නොදීම නිසා නැගෙනහිර පර්යන්තේ මේ වගේම ඉතාම වේදනාවෙන් කියන කතාවක් මම මේ රටට පහුගිය දවස්වල අරවින්ද ද සිල්වා ගෙනාවා විමර්ශන පරීක්ෂණ මණ්ඩලය ඉදිරියට තරඟ පාවා දීම සම්බන්ධයෙන් අද කුමාර සංගක්කාරා දහවස මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතව තිබුණා. මේ හිටපු ක්‍රීඩකයෝ වැඩි කළා නම් දඬුවම් දෙන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ අපි ආදරය කරපු ක්‍රිකට් ක්‍රීඩාවට ගිය කල විශේෂ විමර්ශන ඒකකයේ කුමාර සංගක්කාරගෙන් පැය 8ක් ප්‍රශ්න කරයි. CID අතරමුණගත් නාකොටික නිලධාරීන් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසර. අපි දෙවියෝ වඳින දෙවලට ගියාම පූජකයා අපෝ ඒ දේවල් ඇතුළේ තියාගෙන දූෂණය කරනවා නම් අපේ මාළේ කඩා ගන්නවා නම් අපි කොහොමද දෙවලක විශ්වාසය තියාගන්නේ? මේක තමයි මේ වෙලා තියෙන්නේ. නාකොටික් එකට බාර දුන්නේ මත්ද්‍රව්‍ය අල්ලලා හිරේ දාලා අපේ තරුණ පරම්පරාව රට බේරගන්න. නාකොටික් එකේ ඉන්න OIC ඇතුළු IP මහතුරු කට්ටියම එකතු වෙලා මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එක ජාවාරම් කළා කෝටි ගණන් මුදල් උපයලා. දැන් තමයි මේවා එළියට එන්නේ. ඉතින් මේ තොරතුරුත් එක්ක අපි කතා කරමු අද මාතෘකාව මගේ ආරාධිතයන් දෙදෙනා මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය FID කරුණාරත්න මහත්මයා කොළඹ විශ්වවිද්‍යාලයේ HD කරුණාරත්න මහත්මයා මෙතුමා දේශපාලන ගැන කතා කරන්න හොඳට යහමින් දන්නවා. හැබැයි ආර්ථිකය තමයි තුමාගේ විෂයපතය. අපි මේ පැත්තෙන් මොරටුව විශ්වවිද්‍යාලයට ගියා ආචාර්ය නිලස් පෙරේරා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රවාහන සැපයුම් කළමනාකරන අධ්‍යයන අංශයේ ඉංජිනේරු පීඨයේ මොරටුව විශ්වවිද්‍යාලය. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මම කැමති කරුණාරත්න මහාචාර්යතුමෝ මේ රටේ යන විදිහ දිහා බැලුවාම මහාචාර්යවරයෙක් නැත්නම් ඉගෙනගත්තු මහත්තයෙක් හැටියට දැන් මොකද හිතෙන්නේ මේ ඡන්දයක් එලිපත්te අපි ඉන්නේ හරි විදිහට රට යනවද? මම හිතනවා මේ රට යම් ආකාරයකට වෙනස් වෙමින් පවතිනවා. ඒ වෙනස අපිට දකින්නට පුළුවන්. දැන් ඡන්දයක් ළඟ කියලා ඔබතුමා පැහැදිලි කළා. අපි මතක් කරොත් 1977 එහෙම නැත්නම් 80 ගණන් වල ඡන්දයක් සහ අද ඡන්දය පිළිබඳව ඔබට පේනවා ඇති පැහැදිලි වෙනසක් තියෙනවා. පෝස්ටර් ගහන්නේ රටේ
මිනිස්සු පෙළපාලියන්නේ නෑ රටේ කොවිඩ් එක වින්දා වෙන්නත් පුළුවන්. ඉතින් මම කියන්නේ මේ රට වෙනස් වන කල්චර් එකට දැන් එනවා. ඒම සඳහා මම හිතන්නේ ඔබේ මාධ්‍ය ආයතනය සහ මේ රටේ වෘත්තීය වේදීන්ගෙත් විශාල කාර්යභාරයක් තියෙනවා. මොකද අපි ඔබතුමා කතා කරපු කාර්යය බැලුවාම ඇත්තටම හරිම වැදගත් වෙන දෙයක්. මොකද දැන් ලෝකයේ සමස්ත ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ යටිතල පහසුකම් පිළිබඳව කතා කරනකොට 2030 තිරසර සංවර්ධන අභිමතාර්ථ කියන එකටත් අපි යන්නට ඕනේ. අනේ තිරසර සංවර්ධනය කියන එක සඳහා යන ගමනේදී තමයි ওই බොහෝ සම්පත් උපයෝජනය පිළිබඳව රටේ තියෙන දේවල් භාවිතා කිරීම පිළිබඳව අප කතා කළ යුත්තේ. ඔබ පැහැදිලිවම ඉදිරිපත් කරපු කාරණය මේ මෙතනදී ඉතාම වැදගත් වෙන දෙයක්. ඒ කියන්නේ රටේ තියෙන සම්පත් ආරක්ෂා කරගෙන රටේ තියෙන සම්පත් යොදාගෙන අපි මේ රට දියුණු කරන්නට ඕනේ. එතනදී සමහර වෙලාවට ඒ භෞතික සම්පත් වගේම මානව සම්පත් වල හැසිරීමත් ඉතාම වැදගත් වෙනවා. දැන් මේ ප්‍රවෘත්තිවලදී අපිට පැහැදිලිවම කිව්වා මේ අපි යටිතල පහසුකම් කතා කරනවා වගේම සමාජ යටිතල පහසුකම්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ හැසිරීම, මිනිස්සුන්ගේ ඒකාබද්ධ වීම, මිනිස්සුන්ගේ ගති පැවතුම් මේවත් දියුණු වෙන්න ඕන රටක ආකල්ප දැන් ඔබ කිව්වා දියුණු කරගන්න ඕනේ කියන ආකල්ප. පැහැදිලිවම දැන් මේ මද්ද්‍රව්‍ය පිළිබඳව කතා කරනකොට ඒ කියන්නේ බොහෝ දිනෙක මේ රටේ අපිට තේරෙනවා දැන් මේ අධීක්ෂණය කියන එක අවශ්‍ය යුගයක අපි ඉන්නේ. අපි බොහෝ දේවල් පවරලා මේගොල්ලෝ දැන් අපි තම ඇන්ටි නාකොටික් නම් ඒ කණ්ඩායමට අපි දෙනවා මද්ද්‍රව්‍ය අල්ලන්න කියලා එතන ඉවරයි. ඒගොල්ලෝ ඒක කරනවද කියලා සුපරීක්ෂාකාරී අධීක්ෂණයක් මේ රටේ තියෙන්නට ඕන. පසු විපරම ෆලෝ අප් කරනවා. විශේෂයෙන් මේ පසු විපරම කියන එක හරි වැදගත් වෙන කාරණයක්. ඒ නිසා මම හිතනවා දැන් මේ විශේෂයෙන්ම විද්වත් කතිකාවලදී ඒ වගේම මේ මාධ්‍ය හරහා අපි සමාජය දැනුවත් කළ යුතුයි. විශේෂයෙන්ම මේ පසු විපරම සහ පුහුණු කිරීම කියන කටයුතු වලට වැඩි අවධානයක් යොමු කරන්න සමාජ පැත්තෙන් අපි තාක්ෂණය තොරතුරු දැනගැනීම පර්යේෂණ සඳහා වැඩි කාලයක් වැඩි අවස්ථා ලබා දිය යුතුයි. පුහුණුව ලබා දිය යුතුයි. ගුරුවරයාට පුහුණුව නැහැ. මට ගුරුවරයෙක් කතා කරලා කිව්වා මහත්තයෝ ලංකාවේ ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන්ගෙන් 90%කට ඉංග්‍රීසි බෑ. ගුරු පුහුණු උපදේශකවරයාටත් ඉංග්‍රීසි බෑ. සමහරවිට කතා කරන්න පුළුවන් ලියන්න බෑ. සමහරවිට ලියන්න පුළුවන් කතා කරන්න බෑ. මේක බරපතල ඛේදවාචකයක්. අපි දැන්වත් හදාගන්න ඕනේ කියන තැන ඉන්නවා. මම කැමති ආචාර්ය නිලස් පෙරේරා තරුණ විද්වතෙක් නිලස් ඇත්තටම ශ්‍රී ලංකාවේ ඔබගේ විෂය පතේට මම යොමු වෙන කැමතියි. ඔබලා අධ්‍යයනය කරන්නේ ශ්‍රී ලංකාවේ මේ ලොජිස්ටික් එහෙම නැත්නම් මේ ගබඩාකරණය සහ පහසුකම් සැලසීම අනෙක් පැත්තෙන් ඒ සඳහා වන අනිකුත් යටිතල පහසුකම් විශේෂයෙන්ම මහා මාර්ග ශ්‍රී ලංකාවේ දියුණු වෙමින් පවතින රටක් හැටියට දියුණු රටක් කරා යන්න විද්වතුන් හැටියට ඔබලා හඳුනාගෙන තිබෙන අභියෝග මොනවද මේ ක්ෂේත්‍රයේ? ඇත්තටම මම හිතන්නේ අපි පොදුවේ දැන් අපි හැමදාම කතා කරපු දෙයක් රොෂාන් මහත්මයා අපි ලොජිස්ටික්ස් හබ් එකක් වෙන්න ඕනේ කියන කාරණාව. ඒක පොදුවේ හැමෝම කතා කරපු කාරණයක්. ඔව්. ඒ කියන්නේ පක්ෂ විපක්ෂ ભેදකින් තොරව ඒක කියනවා. අපි අතීතයේදී ලොජිස්ටික්ස් හබ් එකක් ඇත්තටම වෙලා තිබිලා තියෙනවා. අතීතයේදී ඒක නිසා තමයි විදේශීකයන් විශේෂයෙන්ම යුරෝපීයන් අරාබිකරෙන් විවිධ අය ඇවිල්ලා අපි මේ සේද මාර්ගයේ ඉතාමත්ම වැදගත් නැංගුරම් පොලක් වෙලා විශාල වශයෙන් මේ ලෝකාර්ථික යම්කිසි ජවනිකාවක් අපි රඟපෑවා. නමුත් අවාසනාවකට අද අපිට බටහිර පැත්තෙන් අපි දකිනවා මේ ඩුබායි, අබුදාබි, ඩෝහා ඒ වගේ නගරාශ්‍රිතව විශාල වශයෙන් මේ නාවක සහ ගුවන් ගමනාගමනය කේන්ද්‍රගත වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපි දකිනවා මැලේසියාව, සිංගප්පූරුව ඒ වගේ රටවල් වලින් ඒ පැත්ත ආක්‍රමණය කරලා තියෙනවා. ඉතින් දැන් මං දකින විදිහට අපිට වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි අපේ පද්ධතියක් හැටියට අපි දකින්න මේ ප්‍රශ්නේ. පොදු කාරණාවක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ප්‍රවාහන ක්ෂේත්‍රය ගත්තොත් ඒක බහුවිධයි. එතකොට අපි ගුවන්, ඒ වගේම නෞක ප්‍රවාහනය, ඒ වගේම දුම්රිය මාර්ග, ඒ වගේම සාමාන්‍ය ගමනාගමනය, මහා මාර්ග ආශ්‍රිත මේ හැම දෙයක්ම සංකේන්ද්‍රණය වෙන සැලැස්මක් අපි අතර නැහැ. ඒ ජාතික සැලැස්ම. ජාතික සැලැස්ම සම්බන්ධ වෙන සැලැස්ම. ඔව්. එතකොට ඊට අමතරව අපි දකින ලොකු ප්‍රශ්නයක් තමයි අපිට මේ තියෙන ප්‍රශ්නයක් ලොකු අභියෝගයක් තමයි අපේ තියෙන සමහර ක්‍රමවේද විශේෂයෙන්ම ආනයනය, අපනයනය, ඒ වගේම ප්‍රතිඅපනයනය මේවා ආශ්‍රිතව තියෙන මේ යම් තියෙන අපිට තියෙන ක්‍රමවේදවල අඩුහුඩුකම් තියෙනවා. ඒ කියන්නේ රෙඩ් ටේප්ස්
බාධක වැඩි. අපි ඉංග්‍රීසියෙන් කියන මම ඉංග්‍රීසි වචනත් ඔබට කියන මම ඉංග්‍රීසි හරවත් කෙනෙක් නෙමෙයි. නමුත් මේ වචන භාවිත කරන්නේ මේ ඉහළ සමාජයත් මේ වැඩසටහන බලනවා මාචාර්යතුමා. එයාට තේරෙන්නේ මේ මොකද්ද මේ ආකාරයත්ව කිව්වම ඒක ඇටිටියුඩ් එකකට අග්ගල් තේරෙනවා. මේ සංස්කෘතිය. ඔව් අනිවාර්යයෙන්. එතකොට දැන් ඔය අපි දැන් ගත්තොත් මේ ලොජිස්ටික්ස් හබ් එකක් කියන එක අපි සාමාන්‍යයෙන් ශ්‍රේණිගත කිරීමක් තියෙනවා මේ LPI කියලා සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ ලොජිස්ටික්ස් පර්ෆෝමන්ස් ඉන්ඩෙක්ස්. ඒ කියන්නේ ලොජිස්ටික්ස් ඒ ක්ෂේත්‍රයේ තමන්ගේ ක්‍රම ඒ කියන්නේ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ගත්තාම ශ්‍රේණිගත කිරීමක්. මේ ශ්‍රේණිගත කිරීමේ අපි ලංකාවේ ඉන්නේ ඉතාමත්ම පහළ තත්ත්වයක. 94 සංසන්දනය කරලා ලෝකයේත් එක්ක මුළු ලෝකෙම 94 94 ආසියාවේ. ඒතර ආසියාවේ මම හරියටම සංඛ්‍යා ලේඛනම දන්නේ නැහැ. නමුත් මට එකපාරටම මතකයට එන්නේ නැහැ. නමුත් දැන් අපිට ඉදිරියෙන් ඉන්නවා ඉන්දියාව වගේ රටක්. නමුත් ඉන්දියාවේ බොහෝ අපනයනයන් යන්නේ අර ප්‍රධාන වරායක් හරි ගුවන් තොටුපළක් හරි හරහා ආසියාවේ. ලංකාව හරහත් විශාල වශයෙන් විශාල මේ බහළු ප්‍රමාණයක් ඉන්දියාවට එන සහ යන ලංකාව හරහා යනවා. ඉතින් දැන් අපිට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි අපිට අපේ මේ අපේ ප්‍රදේශයේ ගත්තාම බොහෝ රටවල් අපිට වඩා ඉස්සරහින් ඉන්නවා මේ LPI එක අතින් ගත්තා. නමුත් අපිට අර කොළඹ වරායේ තාමත්ම දීර්ඝ කාලයක් තිස්සේ ඇවිල්ලා තියෙන හොඳ ඒ කියන්නේ අපිට හැකි වෙලා තියෙනනේ නාවක ගමනාගමනයේ කේන්ද්‍රස්ථානයක් වෙන්න. ඒක නිසා අපි යම්කිසි මට්ටමක ඒ මත රැඳිලා අපි ඉන්නවා. නමුත් අපේ එෆර්ට් එකක් දාලා අපි මහන්සි වෙලා අපි දියුණු කරගෙන මේ බිස්නස් එක අපේ කරගෙන නැහැ. තව මේක කෝටි ගණන් හම්බ කරන්න පුළුවන් රටක් හැටියට ඉස්සරහට යන්න පුළුවන් තැන. අනිවාර්යයෙන් ඔබ අදහස් කරන්නේ. මොකද එතකොට අපි ගත්තොත් මේ ක්ෂේත්‍ර හැම එකක්ම හරියට සංකේන්ද්‍රණය කරොත් ගුවන්, නාවක, දුම්රිය සහ මහා මාර්ග ප්‍රවාහනය ওই හැම එකම එකට එකතු කළා අපි විශේෂයෙන්ම ඔබතුමා මුලදීම කිව්වා අර ගබඩාකරණය. අන්න එතනදිත් ලොකු අපි පස්සේ කතා කරමු. එතනදිත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපේ රටේ හුඟක් මේ නිෂ්පාදන නිකන් මේ නාස්ති වෙනවා. ඒක විශාල අපරාධයක්. දැන් අපේ ඇතැම් සමාගම් හදන ලංකාවේ දේශීය සමාගම් ඉන්නවා. ඉන්දියාවේ චෙන්නයි වල ගබඩාකරණයට පහසුකම් හොයනවා. බංගලාදේශ ගිහිල්ලා පහසුකම් හොයනවා. අපේ රටේ සමාගම් මැද පෙරදිග ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඉඩ කඩම් අරගෙන අක්කර ගණන් ඒගොල්ලන්ගේ වෙයාහවුසස් එහෙම නැත්නම් මේ ගබඩා පහසුකම් ලබා දීලා තිබෙනවා. අපේ රටේ ඕන තරම් ඉඩම් තියෙනවා. ඒවල මිලක් නැහැ මුඩු බිම්. හැබැයි මේ මුඩු බිම් සංවර්ධන මධ්‍යස්ථාන බවට පත් කරන්න කැලෑ කපන්න ඕනේ නැහැ. එහෙම තියෙනවා. ඉතින් කොහොමද මහාචාර්යතුමා සහ ආචාර්යතුමනි අපි කරන්නේ ලංකාවට දින මාස ගාණක් නැවකින් ආපු අර ගැන්ට්‍රි ට්‍රේන්ස් ටික එහෙම නැත්නම් අර විශාල දොඹකර ටික නැගෙනහිර පර්යන්ත වරායේ බාන්න සතියක් ගියා. දැන් අද ඉඳලා කොළඹ වරායේ ස්ට්‍රයික්. PNG ඉඳලා සියලු වෘත්තීය සමිතිය ස්ට්‍රයික්. මේ එක දවසකට නැවට ගෙවන් වෙච්ච ගානවත් හොයාගන්න අපිට විදිහක් නැහැ. අපි කොහොමද මේ ඇටිටියුඩ් එක මේ ආකල්පෙන් ඉස්සරහට යන්නේ? මහාචාර්යතුමා ඔබලගේ ශිෂ්‍ය ප්‍රජාවත් මේකට වග කියන්න ඕනේ මා හිතන්නේ. ශිෂ්‍ය වුණත් එහෙම හිතන්නේ නැහැ නේ ස්ට්‍රයික් එකක් එහෙම කරන්න ගියාම නේද? දැන් බලන්නකො කොළඹ වරාය අද නවත්වනවා කියන්නේ අපේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය. මම දැන් අපේ කඩේ අද වැහුවොත් අපේ ගෙදර ආදායම් දෙන කඩෙන් නම් අපිට බඩපපුව දාලා යනවනේ. පුරවැසියට අපේ බඩපපුව දාලා යනවනේ මේ වැඩේ. නැවකින් ඇපල් මිදි ගෝණියක් වෙනව නම් කමක් නැහැ චෙක් කරලා ආවේ නැහැ මේක තහනම් කරන්න පුළුවන්. හැබැයි අර ලොකු දොඹකර තුනක් වෙනකන් මේ රටේ මිනිස්සුයි ඒ රටේ මිනිස්සුයි කවුද මොනවද කළේ? මොකටද අපි පඩිගෙවල මේ මිනිස්සු තියන් ඉන්නේ? මොකටද අපි පහසුකම් දෙන්නේ? මේක මගේ ප්‍රශ්නේ. ඔබ ඒකට උත්තරයක් දෙන්න. පැහැදිලිව මේ අවුල මේ රටට වෙලා තියෙන. පැහැදිලිවම මේ රටේ තියෙන ගැටලුව තමයි මේ ප්‍රතිපත්ති සම්පාදනය සහ ප්‍රතිපත්ති යොදා ගන්න අවස්ථාවේදී නිහඬව ඉඳලා ඒවා ක්‍රියාත්මක කරන්න යනකොට සමහර වෙලාවට Tamanට අවාසියක් වෙනවා කියලා දැනෙනවා නම් ඉදිරියට එනවා. ඉතින් ඒක ඔබතුමා පොදුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට යම් චෝදනාවක් එල්ල කරා. මම ඒක පොදුවේ පිළිගන්නේ නැහැ. ඔබලා උගන්න පොය තමයි පුටුවල ඉන්නේ. නෑ ඒක එතන මෙහෙම එකක් තියෙනවා. නැත්නම් අපිට යන්න අපි අතර ඉගෙනගෙන නැහැ. තනි පුද්ගලයෙකු ගන්න තීරණයක් නෙමෙයි රටේ ප්‍රතිපත්තියක් වෙලා තියෙන්නේ. ඒ ප්‍රතිපත්ති ගන්නකොට ඉහළින් ආව එකඟතාවයන් මත තමයි මේ ජාත්‍යන්තර ගිවිසුම් වලට ගිහිල්ලා තියෙන්නේ. ඒ ජාත්‍යන්තර ගිවිසුම් ඇති කරගෙන තියෙන්නේ. ඉතින් මම මේක ගැන වැඩි විස්තරයක් කරන්න යන්නේ නැහැ. මම මෙතනදී පැහැදිලි කරන්නේ ඔබ පෙන්නුව දෙයින් ඒ කියන්නේ මේ වැඩවර්ධන සංස්කෘතිය මේ රටට ගැලපෙනවද කියලා ඇහුවොත් ඒක අපිට කවදා හෝ කොතන හෝ අපි මේක නවත්වා ගත යුතු පවතිනවා. ඒ කියන්නේ මෙහිමයි අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ වෘත්තියේ බලය තියෙනවා, ශක්තිය තියෙනවා කියලා වෙන කෙනෙක් පෙළන්නට ඒක යොදා ගන්නවා නම් ඒක සාධාරණ නැහැ. ඒ අනුව තමන්ගේ වැටුප තීරණය කර ගන්නවා නම් ඒ අනුව තමන්ට
ලැබෙන ප්‍රමාණය තීරණය කරගන්නවා නම් ඒක සාධාරණ නෑ. ඒ වගේම යම් ගිවිසුමක් අත්සන් කරන වෙලාවේදී කතා නොකර ඉඳලා ඒක ඉම්ප්ලිමන්ට් කරන වෙලාවේදී ඒ ජාත්‍යන්තර අර්බුදයක් දක්වා ගියාට පස්සේ වැඩ වර්ජනය කරනවා කියන එකෙත් විශාල ගැටලුවක් තියෙනවා. මහත්තයෝ මෙහෙම අහන්නකො ඔබේ විශ්වවිද්‍යාලයේ ඔබේ පීඨයේ මොනවා හරි වරදක් වුණාන් පස්සේ ඒ වරද නිවැරදි කරන්න ක්‍රමවේදයක් තියෙනවා. පැහැදිලිව. උදාහරණයක් ඇටියට ඔබේ කාර්යාලයේ ඉබ්බාරින කාර්ය සහායකවරයා වැඩේ කරේ නැත්නම් ඔහුට ඔබේ ව්‍යවස්ථාවයෝ චක්‍රලේඛයෝ මොකියක් තියෙන විනය ක්‍රියාමාර්ගයක් ගන්න. පැහැදිලිව. දැන් මේ වැඩේ විනය ක්‍රියාමාර්ගය කවුද ගන්නෙ? ඒක අපි අහන්නේ දඬුවමක් නැති රටකනේ අපි ඉන්නේ. පැහැදිලිව. බුදුම රටක් නෙමේ රට. දැන් මේ වැඩේ එක්ක මහින්ද රාජපක්ෂ වැරද්දන්න ඕන. එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා වරද්දන්න ඕන. එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වරද්දන්න ඕන. එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා වරද්දන්න ඕන. එක්ක විශේෂ භාර ඇමති වරද්දන්න ඕන. අපේ දේශපාලන පැත්තකින් තියමු එක්ක අමාත්‍යාංශ ලේකම් වරද්දන්න ඕන. කවුරු හරි වැරද්දුවා. කාලයෙන් කාලයට මෙහෙමයි. කාලයෙන් කාලයට ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඒ ප්‍රතිපත්ති සඳහා දක්වන ප්‍රතිචාරයත් කාලයෙන් කාලයට වෙනස් වෙනවා. මේක කොහොමද ආචාර්යතුමනි අපි කාලෙන් කාලයට ප්‍රතිපත්ති සහ ප්‍රවාහන ශාස්ත්‍රයේ දැන් බලන්න අපේ වනජීවීයකට තියෙනවා වන සම්පත් වනජීවී දැව විශාල අමාත්‍යාංශ ගොඩක්. විශාල නිලධාරීන් පිරිසක් අපි නඩත්තු කරනවා. විශාල වැටුප් ප්‍රමාණයක් රාජ්‍ය සේවකයන්ට ගෙවනවා. හැබැයි එකකින් එන අවුට්පුට් එක ඒකින් ලැබෙන සමාජීය ආර්ථිකයට කරන දායකත්වයේ ජන ජීවිතයට කරන දායකත්වය මන බලන්න අපිට පැරාමීටර් එකක් නැහැ. එනම වැඩට යනවා කනවා බොනවා යනවා. අපි රිසල්ට් ඔරියන්ටඩ් ඒක නැත්නම් ප්‍රතිඵල අභිමුඛ ආයතන බවට පත් වෙලා නැහැ රාජ්‍ය ආයතන. කොහොමද මේක හදාගන්නේ? ඇත්තටම මං හිතන්නේ එතන මේ අපි හැමෝටම පොදුවේ වගකීමක් තියෙනවා. අපි ටාගට් එකක් එක්ක වැඩ කරන්න ඕනේ. ඒක මං හිතන්නේ පොදුවේ අපේ සියලුම පුරවැසියන්ට පවුලක රටක සමාජයක අනිවාර්යෙන් ඒක තිබිය යුතු දෙයක්. මොකද නැත්තම් ඇත්තටම අපිට පුද්ගලික ඉලක්කයක් නැත්තම් අපිට අපේ කුටුම්බයට ඉලක්කයක් නැත්තම් අපේ ගමට අපේ විශ්වවිද්‍යාලයට අපේ පීඨයට අපේ අධ්‍යයන අංශයට ඉලක්කයක් නැත්තම් අපිට ප්‍රගතියක් අත්පත් කරගන්න බෑ. එතකොට අපි පොදුවේ ගත්තහම මේ මම හිතන්නේ මම මේ මෙතුමා තරම් ප්‍රවීණෙක් නෙමෙයි, එතුමා තරම් අත්දැකීමුත් නැහැ. නමුත් මම තරුණ මේ ජ්‍යෙෂ්ඨ කතිකාරාචාර්යවරයෙක් වශයෙන් මම දැකලා තියෙන දේ තමයි මගේ පුද්ගලික කියවීම. මම හිතන්නේ අපේ අර ඉංග්‍රීසියෙන් කියනවනේ මේ කියමනක් තියෙනවා මේ concerted effort. ඒ කියන්නේ අපි සක්‍රියව සියලුම සාධක සලකා බලලා එක ඉලක්කයකට යන සිරිතක් අපේ රටේ අඩුයි. මම දැකලා තියෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තාම අපි එකම අංශය ගත්තා. දැන් මේ අපි වරාය ගැන කතා කරන්නේ. වරාය ගැන කතා කරාම යම් ඒ රජයන් යටතේ අමාත්‍යවරුන්ගේ වෙනස් වීම යටතේ ඒ ප්‍රතිපත්තියේ යම් වෙනස්කම් පොලිසි එක වෙනස් වෙනවා. ඒ ප්‍රතිපත්ති වෙනස් වෙනවා. දැන් අපි වරායක් ගත්තොත් වරායක දැන් පර්යන්තයක් ගත්තොත් පර්යන්තයක් සාමාන්‍යයෙන් ඉතාමත්ම දීර්ඝ කාලයක් යනවා මේක ක්‍රියාවට නගලා දොඹකර හයි කරලා ඇතුලේ තවත් දොඹකර ක්‍රියාත්මක කළේ සම්පූර්ණයෙන්ම මේ අපි කියනවා මේ ඔපරේෂනල් ලෙවල් එකට. ඒ කියන්නේ සක්‍රියව මෙහෙයුම් පද්ධතියට දායක කරගන්න කාලයක් යනවා. ඉතින් ඒ කාලය පිළිබඳව ඒ කියන්නේ අපි ඒ සැලසුම් වෙනස් වෙද්දී ඒ ක්‍රියාවලිය දික් වෙනවා. දැන් මෙතන විශේෂයෙන්ම වෙන ප්‍රශ්නයක් තමයි කොස්ට් එකක් තියෙනවා නේද? ඒකට කොස්ට් එකක් තියෙනවා. ඒකට පිරිවැයක් තියෙනවා. පැහැදිලිවම ලොකු තියෙනවා. ඒ පිරිවැය දරන්නේ මෙරට අහිංසක පුරවැසියෝ. අනිවාර්යයෙන්. මට තියෙන ප්‍රශ්නේ ඒකයි. ඔයගොල්ලෝ කනවා, ඒගොල්ලෝ බොනවා, ඒගොල්ලෝ හොඳට ඉන්නවා, ඒගොල්ලන්ගේ දරුවෝ හොඳ ඉස්කෝල වලට යනවා, ඒගොල්ලන්ගේ දරුවෝ ඉස්පිරිතාල ගන්නේ මවුන්ට් එලිසබෙත් සිංගප්පූරු ඉස්පිරිතාලට යනවා. හැබැයි අහිංසක මිනිස්සු හැමදාම පාරේ. ඔව්. බස් එකක් නැහැ, කෝච්චියක් නැහැ වෙලාවකට යන්න. ඉස්පිරිතාලෙන් බෙහෙත් ටික නැහැ. ඔබ දන්නවද ආචාර්යතුමනි මට එක මහත්තයෙක් කතා කරලා කිව්වා මේ මොරටුවෙන් මහත්තයෝ මම බොනවකෝ ග්ලූකෝමා කියන ඇහැට පෙත්තක්. මේ පෙත්ත ගිය මාසේ ගත්තාම මිලට වඩා රුපියල් 145ක් මේ මාසේ වැඩි කිව්වා. ඉතින් මාසයක් සැරයක් නියාමනයක් නැහැ. ඇයි එහෙම වැඩි කරන්න වෙලා තියෙන්නේ? පැහැදිලිවම මෙහෙමයි මං හිතුවා තෝෂාන් එතන මෙහෙමයි දැන් මේක අර අපි ගමේ කියන පට්ට අවුලක් නෑ පට්ට අවුල තියෙන දේ සිස්ටම් එකක් ඒක පැහැදිලිවම ඔබ්වියස් කියලා කියන්නේ රටේ බෙහෙත් ද්‍රව්‍ය වලින් 120යි නම් හදන්නේ 180ක් බෙහෙත් ද්‍රව්‍ය පිටරටින් ගේනවා නම් අනිවාර්යෙන්ම ඩොලරයේ අගය සඳහා රුපියල් ගාන වැඩියෙන් ගෙවනකොට ඒක බෙහෙත් වල මිල ඉහළ යනවා. ඒක අපි පැහැදිලිව වටහා ගත යුතුයි. ඒ නිසා මේ ඒක කෙටි කාරණයක් නෙමෙයි පුළුල් කාරණයක්. රටේ තියෙන ආනයන අපනයන සහ අපේ විශේෂයෙන්ම අපේ පැවැත්ම අපි ජීවත් වීම අපි පිටරට බඩු ගේල්ල වැඩියෙන් ජීවත් වෙනවා නම් රට ඇතුලේ බඩු භාණ්ඩ හා සේවා හදන්න නැත්නම් අනිවාර්යයෙන්ම අපි ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි කරන්න වෙනවා. ඉතින් ඒ සඳහා තමයි අපි මේ අවස්ථාවේදී හිතන්නේ විවිධ ක්‍රමවේද. දැන් ඕකට හොඳම ක්‍රමවේදයක් තමයි ලෝකේ දියුණු රටවල තියෙන මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක්. මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් කියලා කියන්නේ
සියලු දෙනාටම දෙනවා රක්ෂණයක්. ඒ රක්ෂණයේ මොකද්ද තියෙන්නේ? ඔබ මේ බෙහෙත් ගන්න ගිය තැනකට ඔබට ගෙවන්න තියෙන්නේ 20%යි. 80%ක් ඔබේ රක්ෂණයෙන් ඒකට ගෙවනවා. ඒක දියුණු රටක තියෙන ඕනම ලක්ෂණයක්. ඉතින් ඔන්න ඔය මෙඩිකල් ඉන්ෂුරන්ස් ලංකාවට හඳුන්වලා දෙන්න ඕනේ. ලංකාවේ මේ ක්‍රමවේද ක්‍රියාත්මක කරනවා. එමෙන්නතු මේ නොමිලේ බෙහෙත් හැමදාම දෙනවා කියන මේ සංස්කෘතිය ඉදිරියේදී කරන්න බෑ. මොකද බෙහෙත් අපි පිටරටින් නම් ගේන්නේ බෙහෙත් වල මිල වැඩි වෙනවා නම් කොහොමද ආණ්ඩුවක් ඒක කරන්නේ? එහෙම නැතුව ඒක කරන්න බෑ. ඉතින් එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ විද්වතුන් හැටියට? අපි පුළුල් කතිකාවක් කරන්න ඕනේ කොහොමද අපි මේ රක්ෂණ ක්‍රමයක් මුළු රටේ ඉන්න සියලුම දෙනාට හඳුන්වලා දෙන්නේ බෙහෙත් ද්‍රව්‍ය සඳහා. ඒ වුණත් වංචාවනේ තියෙන්නේ මහත්තයෝ. දැන් ඒ වංචා වැරදි කියන එක මෙහෙම කරන්න දවසක් පුළුවන්. සිසු රක්ෂණ ආවරණයක් ගෙනාව ගිය ආණ්ඩුව. ගෙනල්ලා ගැහුව පට්ට වංචාවක්. ඒක අපි රටට පෙන්නුවා මේ ආයතන අපිත් එක්ක තරහ වෙනවා. අපිට වෙලෙන් දෙන්නේ නැහැ. වංචා හා වැරදි කියන දේවල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ රටේ. නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙන්න කතා කරන්න ඕනේ මහාචාර්ය. පැහැදිලිවම. ඔබතුමාව UN එකේ මිලදී ගත්තොත්, මෙතුමාව ශ්‍රී ලංකාවේ මිලදී ගත්තොත්, තව මහාචාර්ය කෙනෙක් JVP එකේ මිලදී ගත්තොත්, එහෙම අපේට කොහොමද තමන්ගේ අදහස් මත රඳවන සබ්ජෙක්ට් එක මම දන්නේ නැහැ. තමන්ගේ අදහස් මත මම දන්නේ නැහැ. හැබැයි මේ සරේ බුද්ධිමතුන් නිහඬයි. බුද්ධිමතුන් එහෙම කියන්න බෑ. බුද්ධිමතුන්ව බලලා රොෂාන් දැන් අද දිනේ බුද්ධිමතුන් පක්ෂග්‍රාහී. පක්ෂග්‍රාහී කියන එක නෙමෙයි. යන්නේ දේශපාලන කොඩිය අතේ අරගෙන. බුද්ධිමතුන් කළ යුතු දේ තමයි තමන්ගේ දැනුමෙන් රටේ ප්‍රතිපත්තිය දන්න දායක වීම. ඉතින් ඒක තමයි අපි මේ වෙලාවේ කරන්නේ. එහෙම නැතුව බුද්ධිමතුන් පක්ෂග්‍රාහී නෙමෙයි. මම එතන මම පැහැදිලිව කියන්නේ අපි මොකද්ද කරන්නේ? අපිට මතයක් තියෙනවා. දැන් මට මතයක් තියෙනවා. ඒ මගේ මතය තමයි මම ප්‍රකාශ කරන්නේ. එහෙම නැතුව මම ඇවිල්ලා වෙන කෙනෙක් කියන දෙයක් නෙමෙයි මම ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි කියන්නේ අපි දකින්න දෘෂ්ටි කෝණයෙන්, අපි ඉගෙනගත්ත දේෙන්, අපි පිටරටවල දැක්ක දේෙන්, අපි අවුරුදු 13ක් 15ක් පිටරටවල ඉඳලා දැක්ක දේ ප්‍රායෝගිකව සිද්ධ කරපු දේවල් ඇවිල්ලා තමයි මේ රට භාවිතා කරන්න හදන්නේ. ඉතින් ඒ නිසා සියලු පොදු බුද්ධිමතුන්ට එකවර චෝදනා කරන එකත් වැරදි. නෑ මම මේ කියන්නේ මට තියෙන්නේ මහාචාර්යතුමනි දැන් ඔබතුමා කොච්චර ඉගෙන ගත්තත් මොරටු විශ්වවිද්‍යාලයෙන් ඉදිරියටම ගියාට අපි විශේෂ ප්‍රවෘත්තියක් වෙත යොමු වන්නේ බලාපොරොත්තු වන සමාවන්න. අපි ඔබ ආයිබෝවන් විශේෂ පුවතක් සමගින් අප දැන් එකතු වෙන 2011 ලෝක සුළං ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශන කටයුතු ආරම්භ වී තිබෙන අනුව අද සංගක්කාර මහතා විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබුණා. ඉන් අනතුරුව එතුමා දැන් අදහස් දක්වමින් සිටින්නේ අප සූදානම් ඒ අවස්ථාව සමගින් යමුවන්න. මේ පරීක්ෂණ අවසන් වුණාම මේ මහින්දානන්ද අලුත්ගමගේ මේ ප්‍රකාශයන් පිළිබඳව හරි ඇත්ත නැත්ත සියලු දෙනාම දැනගන්න අවස්ථාවක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒකම සංඝ ඔබට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ සභාපතිකම සඳහා ආරාධනාවක් තියෙනවද? නෑ මම හිතන්නේ එහෙම දෙයක් එහෙම ආරාධනාවෙන් නෙවෙයි ඒක වෙන්නේ. ඒක වෙනම ක්‍රමවේදයක් තියෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. නමුත් මේ වෙලාවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ සමාජිකත්වයකට වඩා මට වෙන රාජකාරී විශේෂයක් තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මම මේ දවස්වල බලන්නේ. එහෙම අවස්ථාවක් ලැබුණොත් ඔබ බාර ගන්න කැමතිද? නෑ මම හිතන්නේ මේ අවස්ථාවේ මට කිසිම දෙයක් කරන්න වැඩි වෙලාවක් නැහැ. ඉස්සෙල්ලා මගේ තියෙන රාජකාරී ටික මගේ දැන් තියෙන වගකීම් ටික මම හරියට ඉටු කරන්න ඕනේ. බොහොම ස්තුතියි. දෙදහස් 11 ලෝක කුසලානය පාවා දුන්න බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ වී තිබෙනවා. යනුව අද උදෑසන 9ට පමණ කුමාර සංගක්කාර මහතාව කැඳවා තිබුණා විශේෂ විමර්ශන ඒකකයට. පැය 9කට අධික කාලයක් එම ස්ථානයේ රැඳී සිටීමෙන් අනතුරුව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා එලෙස අදහස් දැක්වීම සිදු කළේ. අප සූදානම් දමිළ බසින් මේ පිළිබඳව ඔබට තොරතුරු ගේන්න ජූනි. ஸ்துதி சௌமியா தற்போது கிடைத்த செய்தி 2011ஆம் ஆண்டு உலக கிண்ணம் தொடரில் இலங்கை அணியின் தலைவராக செயற்பட்ட குமார் சங்கக்கார வாக்குமூலம் வழங்குவதற்காக விசேட விசாரணை பிரிவிற்கு இன்றைய தினம் சென்றிருந்தார். அது தொடர்பான தகவலை நாங்கள் ஏற்கனவே உங்களுக்கு வழங்கியிருந்தோம். அந்த வகையில் இன்று காலை 9 மணிக்கு விசேட விசாரணை பிரிவிற்கு குமார் சங்கக்கார சென்றிருந்தமை குறிப்பிடத்தக்கது. தற்போது அவர் விசாரணைகள் நிறைவுற்று விசாரணை பிரிவை விட்டு தற்போது வெளியேறியிருக்கின்றார். 2011ஆம் ஆண்டு உலகக்கிண்ண இறுதிப் போட்டியில் ஆட்ட நிர்ணயம் இடம்பெற்றதாக முன்னாள் விளையாட்டுத்துறை அமைச்சர் மஹிந்தானந்த அலுத்கமகே வெளியிட்ட கருத்து தொடர்பாகவே இந்த விசாரணை இடம்பெற்றிருந்தமை சுட்டிக்காட்டத்தக்கது. 2011ஆம் ஆண்டு உலகக்கிண்ண தொடரில் இலங்கை அணியின்
தெரிவுக்குழுவின் தலைவராக செயற்பட்ட அரவிந்த் டி சில்வா மற்றும் இலங்கை அணியின் வீரர் உப்புல் தரங்க ஆகியோரிடமும் ஏற்கனவே வாக்குமூலம் பெறப்பட்டிருந்த நிலையில் இன்றைய தினம் முன்னாள் தலைவராக செயற்பட்டிருந்த குமார் சங்ககாரவிடம் தொடர்ச்சியான விசாரணைகள் முன்னெடுக்கப்பட்டு அவர் வாக்குமூலம் வழங்கி தற்போது வெளியேறியுள்ளமை சுட்டிக்காட்டத்தக்கது. ஜெயமால், over to you. Thank you, Sindhujan. In some news, just in now, former cricket captain Kumar Sangakkara left the Special Investigation Unit of the Sports Ministry a short while ago after providing a statement regarding the alleged match-fixing scandal that took place during the 2011 Cricket World Cup final between Sri Lanka and India. Now, it also must be noted that over the past few days, several cricketers, including former cricket captain Upul Taranga and Aravinda De Silva, arrived at the Special Investigation Unit to provide their statements regarding the probe that is being carried out by the Special Investigation Unit of the Sports Ministry. Stay tuned to News First as we bring you the latest developments of this story. ජයමාල් අප සූදානම් මේ සිදුවීම පිළිබඳව අද දවස පිළිබඳව වැඩි දුරතොරතුරු ඔබට දැනුවත් කරන්න වාර්තා කරන්න අපි ආරාධනා කරනවා අප මාණ්ඩලික වාර්තාකරු වින්දන ප්‍රසාද් කරුණාරත්න ඔබට තව දුරටත් තොරතුරු ගෙන එන්නට. මා මේ මොහොත වන විට රැඳී සිටින්නේ විශේෂ විමර්ශන ඒකකයේ ඉදිරිපිට විශේෂම සඳහන් කළ යුතුයි 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවේ අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ මොහොත වන විට ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව එවක ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර පිටව ගියා. පැය 9:00කට ආසන්න කාලයක් අද දවසේදී විමර්ශන ඒකකයේ හමුවේ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව තමයි කුමාර් සංගක්කාර මෙම ස්ථානයෙන් පිටත්ව යන්නේ. සඳහන් කළ යුතුයි ඔහු මෙම ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හෙට දිනේදී මෙම කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන පැමිණීමට නියමිතයි. හෙට දිනේ උදෑසන 9ට මෙහි සිට ප්‍රකාශ ලබා දීම සඳහා මීට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබා ගත්තා. ඒ වගේම ඊයේ දිනේදී උපුල් තරංගගෙන් ප්‍රකාශ ලබා ගත්තා. අද දිනේදී පැය 9කට ආසන්න කාලයක් පැය 9:00කට ආසන්න කාලයක් කුමාර් සංගක්කාරගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ වගේම අපට මතකයි හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වාගෙන් පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්තා. මේ අනුව මේ මොහොතේදී කුමාර් සංගක්කාර තමාගේ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මෙම ස්ථානයෙන් පිටව යනවා. හෙට දිනේදී මහේල ජයවර්ධන පැමිණීමට නියමිතයි. තවත් තොරතුරු සමගින් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රතිප්‍රකාශයෙන් හමුවන බලාපොරොත්තු ඇතුව මම සමුගන්නවා. නිවුස් ෆස්ට් වෙනුවෙන් වින්දන ප්‍රසාද් කරුණාරත්න දිස්නක සමගින්. හොඳයි හිතවතුනි බොහෝ අපට ඔබට රටට වැදගත් වෙන කාරණා අපි මේ සාකච්ඡා කරන්නේ ඔබ ගෙදර ඉන්න දරුවව අවදි කරන්න ඕනේ, ගොවියව අවදි කරන්න ඕනේ, කම්කරුවව අවදි කරන්න ඕනේ, වෛද්‍යවරයව අවදි කරන්න ඕනේ, හෙද හෙදියන්ව අවදි කරන්න ඕනේ, ගම් බිම් සංවර්ධනය කරන්න ඕනේ. මේ රට ඊළඟ අවුරුදු 10න් පස්සේ අපි 2030 දී අපි ගොඩක් වයසට ගිහිල්ලා. හැබැයි එතනදී අපේ රට කොතනද තියෙන්නේ? ඒක දැන් හිතන්න පටන් ගන්න ඕනේ. අපිට වැඩක් නැහැ දේශපාලනේ කවුද පත් වෙන්නේ, කවුද ගෙදර යන්නේ, කවුද පළාත් සභාවට එන්නේ. මෙහෙම හිතන්න ගියොත් අපේ රට තවත් විනාශ වෙනවා. ඒ ප්‍රශ්නය හැටියට දකින්නයි අපට අවශ්‍ය. අද කියන MCC ගිවිසුම සමාලෝචනයේට ලලිත් සිරි ගුණරුවන් කමිටුවේ අවසන් වාර්තාව ඇමති මණ්ඩලයට දීලා ඊයේ. දැන් ඇමති මණ්ඩලයට ජනාධිපතිතුමා දීලා තියෙන මෙන්න වාර්තාව. ඕගොල්ලෝ මේකට සම්බන්ධව ඕගොල්ලන්ගේ නිගමන අපිට කියන්න. දැන් බලන්න මොන ඇමතිවරයාද මේක කියවලා බලන්න කියලා. හරිම ලැජ්ජයි මේක කියන්න. ඕන 5 දෙනෙක් කියවයි. 5 දෙනෙක්. මම මේ සදේ විවේචනය කරන්නේ හොඳට දන්න මාධ්‍යවේදියෙක් ඇටියට අවුරුදු 25ක් විතර මේ ශාස්ත්‍රයේ ඉන්න නිසා. මම කැමතියි ඔබ දෙපළගෙන් මේ බුද්ධිමත් සංවාදයට ගේන්න. දැන් අද කැබිනට් වාර්තාවේ තියෙනවා රුවන්පුර අධිවේගී මාර්ගය. වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍ය ඉදිරිදැක්මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ඉංගිරිය රත්නපුර පැල්මඩුල සිට සම්බන්ධ කර රුවන්පුර අධිවේගී මාර්ග ඉදිකිරීම යෝජනා කර ඇත. එම ව්‍යාපෘතිය විදේශ අරමුදල් වලින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නමුත් ඒ දේශීය අරමුදලට ක්‍රියාත්මක කිරීම මගින් රටට වඩාත් හිතකර ප්‍රතිඵල අත්කරගත හැකි බව පෙනී ගොස් ඇත. ඒ අනුව දේශීය බැංකු මගින් සලසා ගන්න ලබන අරමුදල් භාවිත කරමින් දේශීය ඉදිකිරීම සමාගම් වල සේවය ලබා ගනිමින් එකී අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මාර්ග සහ මහා මාර්ග අමාත්‍යම ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මට මෙය මෙම හිතුවේ ආචාර්යතුමනි ඔබ කිව්වා පද්ධතියක් ඇරෙන ප්‍රවාහන ශාස්ත්‍රය දකින්න කියලා. අපි දකිනවා දැන් හම්බන්තොට ඉඳලා මත්තලට යනවා අධිවේගී මාර්ගය. මේ පැත්තෙන් කටුනායකට ගිහලා කටුනායකින් කෙරවල පිටියට යනවා, කෙරවල පිටින් කර්මාන්තපුරයකට කනෙක්ට් වෙනවා. ඊට පස්සේ නුවර
පිටත වටරවුම් මාර්ගය කියලා මහනුවරට යනවා කෑගල්ල කුරුණෑගල හරහා මධ්‍යම අධිවේගී මාර්ගය. දැන් අනිත් පැත්තෙන් මේ රත්නපුර අධිවේගී මාර්ගය කනෙක්ට් වෙනවා. ඔබ මේ පිළිබඳව හදාරන කෙනෙක් හැටියට අහන්නේ මම දැන් මේ අභියෝග ස්වදේශ සමාගමකට ලබා දෙන්න ආණ්ඩුව කැබිනට් තීරණයක් අරන් තිබෙනවා. දැන් මේ කුමක්ද මේ සැලැස්ම ශ්‍රී ලංකාවේ? මේ තවත් සකසාගත යුතු ක්ෂේත්‍ර තියෙනවද? ඔව් ඇත්තටම මම හිතන්නේ දැන් අපි හුඟක් දුරට දැන් අපි ගත්තොත් අධිවේගී මාර්ග කියන්නේ යම්කිසි මට්ටමකින් ජනප්‍රිය දෙයක්නේ. නමුත් ඒකේ අපි බලන්න ඕනේ ඒකේ සම්පූර්ණ ප්‍රතිලාභ අපි පොදු මහත් ජනතාව හැටියට තේරුම් ගන්න ඕනේ කියන කාරණා. දැන් අපි ගත්තොත් මේ අධිවේගී මාර්ගවල අපි බොහොම කියන්නේ අපි වෙන රටවල් වල ගත්තොත් මහජනතුමත් එකඟ වෙයි බොහෝ රටවල් වල ගත්තොත් අපි අධිවේගී මාර්ගය ආර්ථිකයේ විශාල පැතිකඩක් නියෝජනය කරනවා. දැන් අපි ජර්මනිය වගේ රටකට ගියොත් ජර්මනිය වගේ රටක විශාල වශයෙන් මේ රටේ තියෙන මේ භාණ්ඩ ප්‍රවාහන ඒ වගේ කාරණා වලට අධිවේගී මාර්ග පද්ධතිය පාවිච්චි කරනවා. ඔක්කොම කනෙක්ට් වෙලා තියෙනවා. කනෙක්ට් වෙලා. ගබඩා කරන පහසුකම්, ශීලාගාර, ගොවි පොළවල්, ඒව කර්මාන්ත ශාලා අධිවේගී මාර්ගයත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට දැන් මම මගේ ආචාර්ය උපාධිය කරේ ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාවේ උනත් ගත්තාම මේ භාණ්ඩ ප්‍රවාහනය කියන්නේ විශාල ක්ෂේත්‍රයක්. ඒකට ඉතාමත්ම නියමිත නියාමනයක් එක්ක මේ අධිවේගී මාර්ග කියන එක ඉතාමත්ම හොඳින් පාවිච්චි කරනවා මේ නාගරික ප්‍රදේශවල මේ භාණ්ඩ ප්‍රවාහනයට. කියන උදේ වැඩට යනකොට කන්ටේනර් එක පස්සේ යන්න ඕනේ නැහැ. නැහැ. ඒ කියන්නේ ඒක කොළඹ කදාසන්නම නගරේ කන්ටේනර් 20ක් එක අපිත් යනවා. රොෂාන් මෙහෙමයි. අපි ওই රටක ප්‍රවාහනය කියන්නේ පද්ධතියක්නේ. පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද? මේ හැම ප්‍රවාහන මාධ්‍යයක්ම එකට සම්බන්ධ වෙන්න ඕනේ. ඇයි එහෙම විය යුත්තේ? එහෙම එකට සම්බන්ධ වුණොත් තමයි පිරිවැය අඩු වෙන්නේ. දැන් ගෙදර ඉඳන් බයිසිකලේ ගිහිල්ලා ටවුමට බයිසිකලේ ඉඳන් ටවුමට ගිහිල්ලා ටවුමේ ඉඳන් ඊළඟ ප්‍රධාන ටවුමට බස් එකේ ගිහිල්ලා ඒ බස් එකෙන් පස්සේ කෝච්චියට නැගලා කෝච්චියේ ගිහිල්ලා තමයි එයාපෝට් එකට යන්නේ. ඒ කියන්නේ එතන ඒ සම්බන්ධ අපේ වෙලා තියෙන්නේ පාරක් යනවා රේල් පාරක් යනවා ගඟක් යනවා ඔක්කොම යන්නේ එක තැනක ඉඳන් තව තැනකට. මේක පද්ධතියක් නෙමෙයි ඉතින්. ඉතින් පද්ධතියක් කියන එකේ අර්ථය තමන් දැන් අපි ජපානයේ ගත්ත උදාහරණයකට මම කියන්නේ ජපානයේ අවුරුදු 13ක් ජපානයේ විශ්වවිද්‍යාල 8ක ඉගෙනුවා සහ ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා මගේ අත්දැකීම් වලින් මම කියන්නේ තවමත් ඒ රටේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් වෙන්නේ බයිසිකලේ. හැම ගෙදරම බයිසිකලයක් තියෙනවා. ඒ බයිසිකලෙන් තමයි ගෙදර ඉඳන් ටවුමට යන්නේ. ඉතින් ඒ වගේ මේ ටවුමේ ඉඳන් කියන්නේ බයිසිකලෙන් මොටර් සයිකලෙද බයිසිකලේ පාපැදිය. සාමාන්‍යයෙන් දුම්රිය ස්ථානයක් ගත්තාම දුම්රිය ස්ථානයේ වටේම පුරවලා තියෙන පාපැදි නවත්තන ස්ථාන. මේ කාර් හදන රට ජපානයේ අනිවාර්යයෙන් මේක නෙවෙයි තියෙන පාපැදි. ඒකේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? පිරිවැය. අපි මේ බයිසිකලේ අමතක කළා අපි ගියා ත්‍රිරෝද රථයට. ඒක දුවන්නේ පිටින් එන පෙට්‍රල් වලින්. ඉතින් අපි මේ කිලෝමීටර එකක් නැත්නම් කිලෝමීටර භාගයක් අපි පයින් යන්නේ නැහැ බයිසිකලෙන් යන්නේ නැහැ නගින්නේ ත්‍රිරෝද රථයට. ඉතින් අපි ඒ සඳහා ගෙවනවා විශාල පිරිවැයක්. ඊගාට අපි හම්බ කරන මුදලින් දැන් ගත්තොත් ඕනම පවුලක් ගත්තොත් වැඩියෙන්ම ඒ පවුලේ වියදම් වෙන්නේ ප්‍රවාහනයටයි අධ්‍යාපනයටයි. ආහාර වලට නෙවෙයි. ඉතින් ප්‍රවාහනයටයි ළමයින්ගේ අධ්‍යාපනයටයි පඩියෙන් භාගයක් ගියම වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මේ අනාගතයේදී මේ පද්ධතිය කියන සංකල්පය ගැන අපි හිතන්න ඕනේ. විශේෂයෙන්ම අධිවේගී මාර්ග සම්බන්ධ වෙනවා නම් ඒ අධිවේගී මාර්ග වලින් ප්‍රවාහනය කළ යුතු දේ අද පටන් ඒක සැලසුම් කරන දවසේ ඉඳන් හිතන්නට ඕනේ. දැන් අපි අනුරාධපුරයට අධිවේගී මාර්ගයක් දානවා නම් අනුරාධපුරේ මොන කර්මාන්තද දියුණු වෙන්නේ? අපි සංචාරක කර්මාන්තයට අනුරාධපුරේ කොහොමද දියුණු කරන්නේ? ඒ අධිවේගී මාර්ගයේ සංචාරකයන් යන්න පුළුවන්. නමුත් ඊට වඩා අඩු පිරිවැයකින් දුම්රිය මාර්ගයකින් යන්න පුළුවන් නම් අපි දුම්රිය මාර්ගයේ හැදිය යුත්තේ. ඉතින් මෙතන අපි බොහෝ වෙලාවට අපි අධිවේගී මාර්ග හදන්නේ කුමක් සඳහාද කියන කාරණය පැහැදිලි නෑ. මීට වඩා මම හිතන්නේ ජනතාවට පැහැදිලි කරන්න ඕනේ. මොකද ඉතා වේගයෙන් අපි වාහනයක ගියයි කියලා දැන් අධිවේගී මාර්ග ගොඩාක් යදුවාම වෙන්නේ මොකද්ද? කොළඹ අවට තියෙන ඔක්කොම ට්‍රැෆික් එක කොළඹට ඇවිල්ලා පිරෙනවා. පැය 3න් එන එක පැයෙන් ඇවිල්ලා පිරෙනවා. ඉතින් කොළඹ එහෙමනම් අපි ඉස්සෙල්ලා කොළඹ සංවර්ධන සමහර විපක්ෂයේ හිටපු අය ආණ්ඩුවෙත් හිටුවා ආණ්ඩුවට මේවා කන්නද කියලා ඇහුවා. අධිවේගී මාර්ග හදන්නේ කන්නද? අපි මොකටද ලෝකේ ණය උනේ අපිට කන්නේ නැතු ඉන්න වෙලාවේ අධිවේගී මාර්ග හැදුවේයි කියලා. සමහර අය ඇහුවා අපි කවදාද පිටරට ගිහිල්ලා ලංකාවට ගොඩ බහිනකොට අයියෝ අපි අර පරණ කල්කටාව වගේ අපේ රඟරෙත් ඒකින්ද අපි කවදාද දියුණු රටකට යන්නේ කියලා. දැන් දියුණු වෙමින් පවතින රටක්නේ අපේ රට. ආචාර්යතුමනි අපි මේ ශේෂ්ත්‍ර දියුණු කරගන්නකොට කළ යුතු වැඩසටහනක් තිබුණාද? ඔබ ඕස්ට්‍රේලියාව ඉගෙන ගත්තකො ඔබ ජර්මනි උදාහරණ ගෙනාවා. දැන් මේ අපි කොතනද හිර වෙලා ඉන්නේ? ඔව් මම හිතන්නේ මම මහාචාර්යතුමා නවත්තපු තැනින්ම පටන් ගත්තොත් ඇත්තටම දැන් අර මහාචාර්යතුමා හොඳ කාරණාවක් ගෙනාවා. ඒ තමයි මේ දුම්රිය ක්ෂේත්‍රය අපි හරියට පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපි ගත්තොත් අපි අර සුද්දට බැන්නට අපිට සුද්දා ඉතුරු කළා ගිය දුම්රිය ක්ෂේත්‍රයේ ඒ පද්ධතියට වඩා
අපි එකතු කරේ මේ බෙලියත් වෙනකන් කොටසයි මිහින්තලේ වෙනකන් කොටසයි මිහින්තලේ වෙනකන් කොටසක් දුවන්නේ වාරයකට පමණයි. ඉතින් දැන් අපි ගත්තොත් මේ ප්‍රවාහණයට මේ දුම්රිය කියන එක මේ තාමත්ම මේ කාර්යක්ෂම ක්‍රමවේදයක්. මොකද ඒකේ ඒකක පිරිවැය හරිම අඩුයි. දැන් අපි කිසිම වෙලාවක දකින්නේ නැහැ. දැන් තඹුත්තේගම ගත්තොත් ආර්ථික මධ්‍යස්ථානයක් තියෙනවා. එතකොට විශාල වශයෙන් එළවලු පළතුරු තඹුත්තේගම ඉඳන් කොළඹට ඒ තදාසාරයෙන් පොඩි වෙන්නේ නැතුව ගේන්න පුළුවන්. ගේන්න පුළුවන්. නමුත් ඒක වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් මේ අධිවේගී මාර්ගවල පොදුවේ මේ තියෙන ප්‍රශ්නයක් තමයි අපි හුඟක් වෙලාවට දකින්නේ මේ සාමාන්‍ය රථ වාහන, ඒ කියන්නේ අපි ආර්ථිකමය කාරණා සඳහා නෙමෙයි පුද්ගලික අවශ්‍යතාව වෙනුවෙන් තමයි අධිවේගී මාර්ග පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ කාර් එකක් තියෙන කෙනෙක්, ජීප් එකක් තියෙන කෙනෙක් මාතරට යන්න, ට්‍රිප් එකක් යන්න, ඒ වගේ කාරණාවකට තමයි මේක පාවිච්චි කරන්නේ. නමුත් ඒක ආර්ථික සංවර්ධනයට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපේ ඒ තරම් විශාල වියදමක් දරන්නේ ඒ සඳහා. අනිවාර්යෙන්. අනිත් දේ තමයි දැන් අපි දකින්න තව කාරණාවක් තමයි දැන් අපේ රටේ මේ අර සාමාන්‍යයෙන් කාර් එකක්, ජීප් එකක්, වෑන් එකක් තියෙන්නේ පමණක් පිරිසටනේ. හැමෝටම මේක නැහැනේ. එතකොට දැන් අපේ රටේ ගත්තොත් ත්‍රිරෝදරතයක් තියෙන කෙනා, පාපැදියක් තියෙන කෙනා, යතුරු පැදියක් තියෙන කෙනා, ඒ කිසිම වාහනයක් නැති කෙනාට ඒ අධිවේගී මාර්ගයකින් මහා ලොකු ප්‍රතිලාභයක් එන්නේ නැහැ. නමුත් ඔහු ඇය බදු මුදලින් ඒ සඳහා දායක වෙනවා. නමුත් අපි දුම්රිය ක්ෂේත්‍රය මේ හොඳට හදලා ගත්තොත් අපිට පුළුවන් වුණොත් දැන් අපි ගත්තොත් අපේ රටේ ආර්ථිකය ගත්තොත් කෘෂි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන වලින් 30ක් 40ක් අතර ප්‍රමාණයක් නාස්ති වෙනවා. තැලෙනවා, පොඩි වෙනවා, කුණු වෙනවා, නරක් වෙනවා. සමහරවිට ඒක මිල ගහලා තමයි අපිට කැරට් කිලෝ එක කියන්නේ. ඔව්. වට්ටක කිලෝ එක, බෝංචි කිලෝ එක කියන්නේ මහත්යෝ කුණු වෙන ටිකත් අපි ගෙවන්නේ නැහැනේ මහත්යෝ. අපි මේක මේ කස්ටමර්ට නැත්තම් පාරිභෝගිකයට තමයි දාන්නේ කියලා නේද? ඔව්. එතකොට දැන් සමහරවිට අපි ලබුටික් ගෙනාවොත් අපි මේ ප්‍රවෘත්ති වල එහෙම දකින්නවා සමහරවිට මේ ගොවි මහතුරු බොහෝ මහන්සිය. හරියට මහන්සි වෙලා පොළවත් එක්ක ඔට්ටු වෙලා වන සතුන් පළවා හැරලා ඔක්කොම කරලා මේ නෙලා ගන්න අස්සන්න අන්තිමට ගිහිල්ලා වනාලින්ටම පූජා කරන්නේ. ඉතින් මේක ලොකු කඳුළු කතාවක්. මේක 130ක් 40ක් යනවා. මගේ භාෂාවෙන් කියනවනම් මේක හෙන ගහන අපරාධයක්. රොෂාන් අපිට පුළුවන් පාලකයෝපත් කරගන්න. රොෂාන් ඕක තමයි රාජ්‍ය නිලධාරීන් ඉන්නේ. අපි ඕක ඇත්තටම පැහැදිලිව කියන්නේ පසුවස්වනු කළමනාකරණය කියන එක. ඒ කියන්නේ අස්වැන්න ගන්නවත් ආයතන පස්සේ ඒක කළමනාකරණය වෙන්න ඕනේ. ඉතින් අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අපි මේ සඳහා වැඩපිළිවෙලක් හදන්න ඕනේ. අපි මේ සප්ලයි චේන් එක නැත්තම් අපි මේ සැපයුම් ජාලය නිවැරදිව සකස් කරගන්න ඕනේ. එහෙම සකස් කරගන්න නැතුව අපි කොච්චර උත්සාහ දරුවත් දැන් අර කලින් කිව්වා වගේ දැන් අනුරාධපුරයේ අපි කවර කර්මාන්තද දිනු කරන්නේ මේ අධිවේගී මාර්ගයේ. අනුරාධපුරය කියන්නේ අපේ ඓතිහාසික අපි සංචාරක කර්මාන්තය දියුණු කරනවා නම් ඒ සංචාරක කර්මාන්තය සඳහා හදන්න පුළුවන් භාණ්ඩ මොනවද? දැන් මම බොහෝ වෙලාවට මේ සංචාරක කර්මාන්තයේ ලංකාවේ දකින්න දැන් ඉදිරි කර්මාන්තයක් හැටියට ලංකාවට තිබුණේ සංචාරක කර්මාන්තයනේ. සංචාරක කර්මාන්තයේ දකින්න ලොකුම අඩුවක් තමයි තියෙන භාණ්ඩ හා සේවා මොනවද අපි විදේශිකයන්ට අලෙවි කරන්න තියෙන්නේ. දැන් මේ අධිවේගී මාර්ගයේ ගිහිල්ලා මිලදී ගන්නේ මොනවද? අපි වෙන රටක බැලුවොත් එහෙම සංචාරකයන්ට අලෙවි කරන්න හදන භාණ්ඩ හා සේවා තොගය ඉතා විශාලයි. අපි තාමත් හදන්නේ අර අත්කර්මාන්ත ඒවා විතරයි. එහෙම සංචාරකයෙක් මිලදී ගත්තයි කියලා සංචාරක අමාත්‍යාංශයක් තියෙනවා. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයක් තියෙනවා. සංවර්ධන අරමුදල තියෙනවා. කී දෙනෙක් වැඩ කරනවද අප්පා මේවල? මොකක්ද මේ අපරාධය? කොච්චර අමාත්‍ය මණ්ඩලයක් අපි නඩත්තු කරනවද? අර ජාතික ලැයිස්තුවෙන් 29 දෙනෙක් යවනවා බුද්ධිමතුන් යවන්න ඕන කියලා. යවනවද බුද්ධිමතුන්? පරදිනායව මේ පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට යවනවා. ජනතාව ප්‍රතික්ෂේප කරනවා මෙහෙන් පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට යවනවා. මේ මම හිතන්නේ ඒ කාර්යමය මහජන කොටසක් බයිනවා දේශපාලකයන්ට ආණ්ඩුවට. කොටසක් බයිනවා නිලධාරියට. මම නම් දෙගොල්ලන්ටම බයිනවා පුරවැසියටත් බනිනවා. පුරවැසියාගේ ජොබ් එක කරන්නේ නැහැ. ගුරුවරයාගේ ජොබ් එක කරන්නේ නැහැ. මාධ්‍යවේදියාගේ ජොබ් එක කරන්නේ නැහැ. දේශපාලකගේ ජොබ් එක කරන්නේ නැහැ. ලේකම්ගේ ජොබ් එක කරන්නේ. මේකනේ කුලපතිවරයා උපකුලපතිවරයා එයාගේ ජොබ් එක කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි හැමදෙනාම Tamanට පැවරෙන රාජකාරිය කළ යුතුයි. ඒක ඒ සඳහා ජේෂ්ඨ මාධ්‍යවේදියා අනිවාර්යයෙන්ම ඕන තැනක උදාහරණයක් මේ තරම් දේශපාලකට ගැති වෙන්නේ නිලධාරියා. දැන් උදාහරණයකට නිලධාරියයි මේ තරම දේශපාලකට ගැති වෙන්නේ මාචාරතුමෝ. ඒක Tamanට ආවේනික වූ ක්‍රමවේදයකින් වැඩ නොකිරීමේ ගැටලුව තමයි එතන මා දකින්නේ. ඒ නිසා අපි උතනද එන්න අපි විශාල කතිකාවකට මේ සමාජයේ මුල පුරන්නට ඕනේ. මම හිතන්නේ රොෂාන් කරන්නේ ඒක තමයි. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම විවේචනාත්මක දෘෂ්ටි කෝණයකින් බලනවා වගේම ධනාත්මකව මේක හදාගන්නේ කොහොමද කියන තැන අපි බොහෝ වෙලාවට ඉන්නවා කියන එක තමයි මම ඔබගේ විශ්වවිද්‍යාල උදාහරණයක් ගන්න. ඔබ කොළඹ විශ්වවිද්‍යාලේ ඔබ යම් නිලධාරියෙක් විරුද්ධව කටයුතු කරොත් එතුමා කියනවා මම ගමේ මන්ත්‍රීගෙන් පත්තුනේ ලියුම අරන් එනවා. එහෙම නැත්නම් ඇමතුමා ළඟට යනවා. දැන් අද මේ පත්තරේ තියෙනවා අර රාජ්‍ය
සේවාවල දූෂණ මේ දේශපාලන පරිගැනීම් වලට ලක් වෙච්ච එකේ හිටපු ගුවන් හමුදාපතිව අමාත්‍යවරු 3 දෙනෙක් ප්‍රශ්න කළා. එතුමා දැන් ඉන්න හිටපු ගුවන් හමුදාපතිතුමාගේ සිරිමවන් මහත්තයා කියනවා ආරක්ෂක ලේකම්ට ජනාධිපතිට විතරයි අපිට නියෝග දෙන්න පුළුවන්. කලින් ආණ්ඩුවේ අමාත්‍යවරු 3 දෙනෙක් අපිට නියෝග දුන්නා. ඉතින් මේවට දඬුවම් නෑ. පරීක්ෂණ පවත්වනවා, කොමිසම් දානවා. එතකොට මේ තරුණ පරම්පර මේ වගේ තරුණ විද්වතුන් හිතනවා මේ රටේ ඉන්නේ ඇයි අපි? අපි දරුවන්ට උගන්වන්න කියන්නේ පුතේ පුළුවන් තරම් ඉගෙනගෙන රටපලයක්. කොහේ රටකට ණය වෙලා රට යවන. ඔබේ දරුවෝත් රට යවන. හැබැයි ඉතින් විසඳුමක් නෙමෙයි රෂාන්. අපිට තියෙන හිතලවයි. විදේශ ගතකලාට 80ක් වෙනට අහිංසක මිනිස්සු. ඔව්. පැහැදිලිවම මම හිතනවා අපි හැමෝම ගත්ත දැනුමෙන් මේ රට දායක කරලා මේ රට දියුණු කරන්න ඕනේ කියලා. මෙහෙමයි අපි ඉතිහාසයේ ගොඩක් වැරදි කළා. ඒ ඉතිහාසයේ වැරදි පිළිබඳවම අද බනින්න ඕනේ නැහැ. දැන් උදාහරණයක් හැටියට වර්තමාන ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කරනවා මැතිවරණයෙන් පරිදිච්ච අය මම පත් කරන්නේ නැහැ කියලා. අපි ඔක්කොම කල්මුද? නෑ ඒක මම දේශපාලන ඡන්ද ඔට්ටු නෙමෙයි මං කියන්නේ. නෑ එහෙම වෙනවා නම් ඒ වෙන්නේ එහෙම කියනවා නම් අපි ඒක බලන්න ඕනේ අනිත් අයත් කියන්න ඕනේ ඔව් එහෙම කරන්න එපා කියලා අපි ධනාත්මකව හිතන්න ඕනේ. අපි එහෙම නැතුව අර පරණ විදියටම විවේචනය කරගෙන ගියොත් මේක හරියන්නේ නැහැ. අපි ධනාත්මකව හිතීමට විද්වතුන් ගේන්න ඕනේ. අපි කතා කරන්න ඕනේ. විකල්ප දේවල් දැන් උදාහරණයකට මම කිව්වේ මේ දැන් ඔබට මම විකල්ප යෝජනා දෙකක් කිව්වා. එකක් තමයි මේ සෞඛ්‍ය පිළිබඳව අපි කතා කරනකොට අපි ඉන්ෂුරන්ස් ක්‍රමයක්, රක්ෂණ ක්‍රමයක් හදන්න ඕනේ. ඒ වගේම ජනතාව පිළිබඳව වෘත්තීය වේදීන් පිළිබඳව හිතනකොට ඔවුන්ගේ අදහස් ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ වගේම මේවා අපි ක්‍රියාත්මක කිරීමේදී බහුතරය කතා කරන්න ඕනේ. ඉතින් එහෙම නැතුව අපි ඉතිහාසයේ වගේම හැමදාම පුද්ගලයන්ට දොස් කිය නෙගටිව් විදිහට හිටියත් මේ රට දිනු කරන්න බෑ. ඒක පැහැදිලිවම අපි දකිනවා. දැන් විදේශීය රටක් එක්ක බලද්දී අපි හැමෝම පිළිගන්නවානේ මේ කොරෝනා ගැටලුව හොඳට කළමනාකරණය වුණා කියලා. ඒක වෙන ඕනම දකුණු ආසියාවේ රටක් ගත්තාම ලංකාව කොරෝනා කළමනාකරණය වුණා. ඉතින් ඒ වුණා නම් අපි හොඳ දේ හොඳයි කියලා අපි එතනින් එහාට ඒ වගේ ඊට පස්සේ සියල්ල දැන් අපි යුද්ධ දිනුවා. ඒ වගේම මොකක් හරි වුණාට පස්සේ අපි හොඳ දේවලුත් දකින්න ඕනේ. නරක දේවල් තියෙනවා. නමුත් අපි සමාජයේ ඉදිරි පැවැත්ම සඳහා ධනාත්මකව සිටීම කියන එක හරි වැදගත් කියලා මම හිතනවා. බොහොම ස්තුතියි. ඔබතුමා අපව හරි තැනට ගෙන ආවා. හැබැයි මගේ මේ තියෙන තොරතුරු වාර්තා එක්ක මට මේ ඔබත් එක්ක හැප්පෙන්නමයි හිතෙන්නේ. ඇයි දන්නවද? Verity Research ආයතනය mantri.lk කියලා වෙබ් අඩවියකින් ගෙන ආවා. පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් 102 දෙනෙක් ඉඳලා තියෙන පෞල් දේශපාලනය. එතනින් ඉඳලා තියෙනවා 80ක් මහත්තයා ඔබතුමාලා තමයි පාර්ලිමේන්තුව යන්න ඕනේ. හැබැයි යන්නේ වෙන අය 80ක් ඉන්නවා මීට පෙර දේශපාලනය කරලා මලගෙදරකවලත් ගියේ නැති අය. කියන්නේ යහපාලන ආණ්ඩුවේ දේශපාලනය කරපු 225න් 80 දෙනෙක් ඉන්නවා දේශපාලනය ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. තාත්තා අම්මා පරම්පරාව බෑන නෑන වෙච්චින්දා පාර්ලිමේන්තු ගියා. රොෂාන් උතර පුරවැසියන්ගේ පත් කරන්නේ නැහැ. උතරදී මම වැඩකට කාරණා බයිනවට වඩා නිලධාරියට බයිනවට වඩා මේ පුරවැසියෝ පත් කරන්නේ හුරේ තියලා. උතරදී මම එක කාරණයක් කියන්නම්. මම කිසිම දේශපාලනයක් ගැන නොතකා කියන්නම්. ජනතාව ඡන්ද දෙනකොට සැලකිය යුතු කාරණයක් තමයි හිටපු മന്ത്രിවරු දවස් කීයක් අවුරුද්දට පාර්ලිමේන්තුවට ගිහිල්ලා තියෙනවා. බෙල් එක ගහද්දී පාර්ලිමේන්තුව ආසනෙන් නාවේ කවුද? ඉතින් ඒ තමන්ගේ performance දැන් අපි වැඩට යන්නේ නැත්නම් අපි ඒ තරතුරටපත් කළ වැඩක් නැහැනේ. ඉතින් ඒ නිසා පොදු තීරණයක් ගන්න ඕනේ කවුරුත් පාර්ලිමේන්තුවට නොගිය മന്ത്രിවරුන්ට ඔවුන්ගේ performance මම හිතනවා මේ රටේ තොරතුරු දැනීමේ අයිතිය තියෙන නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ගිය අවුරුදු 5 තුල ආවේ නැත්තේ කවුද නාවේ කවුද කියන එක මේ මැතිවරණයට කරින් නීතිගත කරන්න ඕනේ. හොඳයි. ඉදිරිපත් කරන්න. දැන් විරාමයක් ලබා ගන්න ඕනේ. දැන් 11 වෙනි ඉඳලා කොමිසමේ සභාපතිවරයා කියනවා ගෙයින්ගෙට යන්න පුළුවන් කියලා. දැන් ගෙයින්ගෙට එනවා මේ දේශපාලන චරිත. අහන්න ඔබේ ගමේ ප්‍රශ්නයක් මහත්තයෝ ඔබ පාර්ලිමේන්තුවේ අපි වෙනුවෙන් කතා කරාද මේ සැරේ ලැජ්ජ නැතුව ඡන්ද ගන්න ඉන්නේ කියලා. ඒ ප්‍රශ්නේ විතරක් අහන්න. එතකොට ඒක හැදෙයි. අපි මෙහෙම හදාගමු රට. මේ විරාමයෙන් පස්සේ නැවත අපි කතා කරනවා. Headlines first. ප්‍රධාන අනුග්‍රහය. SLT වෙතින් online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා. අයිබෝවන් දැන් headlines first. අවශේෂ කළ ඉඩම් රැකගත් චක්‍රුලේඛය සංශෝධනය කිරීමේ සූදානමක්. ඡන්දෙන් පසු කරන දේ කරුණා හෙළි කරයි. නිල් බලාගඟේ කිඹුලෙකුට පොලිස් නිලධාරියෙකු බිලේ. තවත් පුවත් රසක් සමගින් හමුවෙමු රාත්‍රී 7ට. Headlines first. ප්‍රධාන අනුග්‍රහය.
ඩෙන්ගු වර්ධනය කිරීමේ යුතුකම ඔබ සතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශ ඩෙන්ගු මර්ධන ඒකකයේ පණිවිඩයක SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා. අලුත් උපන් ඔබේ බිලිඳාට සෙනෙහසේ පළමු දිලිනය මහජන බැංකුවෙන්. මහජන බැංකුවේ 59 වන සංවත්සරය වෙනුවෙන් ජූලි 1 සිට දෙසැම්බර් 31 දක්වා උපදින සෑම බිලිඳෙකුටම ඉසුරු උදාන තෑගි සාතික පතක්. හොඳයි හිතවතුනි, වෙනත් රටවල් වල ඡන්දය කියන්නේ ඒ රටවල් වල ජනතාවට මාතෘකාවක් නෙවෙයි. ඒ අය දෛනික කටයුතු කරලා, Tamanගේ ව්‍යාපාර කටයුතු කරලා, රැකී ආරක්ෂා කටයුතු කරලා පුළුවන් වුණොත් ඡන්දය දාන්න යනවා. ඡන්දය දාන එක අධෛර්යමත් කරනවා නෙවෙයි. ඒ තරමටම ඒ රටේ ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක වෙනවා. මා කැමති දැනුගත් ආචාර්යවරයෙක් හැටියට අහන්න. දැන් මේ කාර්යයන් මේ ජාතික සංවර්ධන සැලසුම් සකස් කරනකොට එක පැත්තකින් සංස්කෘතික අභියෝග එනවා ආණ්ඩුවකට. ස්වාමින් වහන්සේලා, පූජක පක්ෂය, සමාජ බලපෑම් කණ්ඩායම් පාරට බයිනවා. අපේ ඉඩම් යට වෙනවා, අපේ වෙල යට වෙනවා, අපේ වනයන යට වෙනවා, අපේ වැඳපු පන්සල කෝවිල කැඩෙනවා කියලා. අනෙක් පැත්තෙන් එනවා ප්‍රශ්න සල්ලි නැහැ, සල්ලි හොයාගන්න විදියක් නැහැ. තවත් පැත්තකින් ප්‍රශ්න එනවා මේ ඇතුලේ මහා පරිමාණ වංචා වෙනවා. කොමිස් ගහලා මේවා ප්‍රමිතිය නැහැ. මේවා මේ විද්වත් සිස්ටම්ස් තියෙන රටවල් හරියට මොනිටර් කරලා කරනව නේද ආචාර්යතුමා? කොහොමද මේගොල්ලෝ මේ ව්‍යාපෘතිය අදාළ ප්‍රමිතිගතව කරන්නේ? මම හිතන්නේ බොහෝ රටවල් වල, බොහෝ දියුණු රටවල් වල තියෙන තත්ත්වයක් තමයි මේගොල්ලෝ මේ හුඟක් දුර බලනවා. ඒගොල්ලන්ට කෙටි කාලීන දැක්මක් තියෙනවා, මධ්‍ය කාලීන දැක්මක් තියෙනවා, ඒ වගේම දීර්ඝ කාලීන දැක්මක් තියෙනවා. එතකොට මේ හැම දැක්මකදීම එයාලා දකිනවා හරි 2030 දී අපේ රට කොතනද ඉන්නේ? මම අහන්නේ මේ ප්‍රශ්නේ. ඒ කාරණාව 2030 දී අපි ප්‍රවාහනේ කොතනද? සෞඛ්‍ය කොතනද? අධ්‍යාපනය කොතනද? එතකොට තියෙන දත්ත හමුවේ ඒ පුරෝකතනයක් කරනවා මෙන්න මෙතෙන්ට තමයි අපි එන්න ඕනේ. අපේ ජනගහන වර්ධනය මේක වේවි. මෙන්න මේ ප්‍රදේශවල වැඩිපුර ජනගහනය තියෙවි. මේ වගේ ප්‍රදේශවල තමයි කෘෂිකාර්ම නිෂ්පාදනය වැඩි. මේ තැන තමයි පරිභෝජනය වැඩි. එතකොට ඒක කොහොමද මේ සියලුම දේවල් එකට ඈඳන්න කියන කාරණාව ඒගොල්ලෝ සැලසුම් කරන එක. නමුත් දැන් අපි වෙනම ආයතන තියෙනවද? ඒ රටවල් වල තියෙනවා. ඒ රටවල් වල දැන් අපි බුද්ධි මණ්ඩල. ඔව්. එතකොට දැන් ඔය සමහර දැන් ඇමරිකාව වගේ රටවල් වල think tank තියෙනවා. එතකොට විශ්වවිද්‍යාලවල තියෙනවා centers of excellence. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මම හිතන්නේ අපිට දැන් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය වුණත් අපේ ඉන්න විද්වතුන් විශාල ප්‍රමාණයක්. දැන් අපි ගත්තොත් අපේ මොරටු විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨය ගත්තොත් විශාල පීඨයක්, ලංකාවේ තියෙන විශාලතම පීඨයක්. එතකොට මේ අපි ගත්තොත් මෙතුමාගේ කළමනාකරණ පීඨය කොළඹ විශ්වවිද්‍යාලේ විශාල පීඨයක්. මේ හැම විශ්වවිද්‍යාලයකම අපි දකිනවනේ මේ ඒ ක්ෂේත්‍රයේ ආචාර්ය උපාධි නිබන්ධන තියෙනවා රාක්කවල. ඔව්. නමුත් දැන් ඒ අපිට දකින දෙයක් තමයි හුඟක් අවස්ථාවලදී මේ කට්ටියව එකතු කර ගැනීමේදී යම් යම් දුර්වලතා තියෙනවා. සහ සමහර තැන්වලදී වෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ගත්තොත් ආචාර්යවරු එකතු වෙලා යම්කිසි අදහසක් ගොනු කරාට පස්සේ එතනින් පස්සේ එක්ක මේ යෝජනා හමස් පෙට්ටියට යනවා. එහෙමත් නැත්නම් දැන් අපි හිතමු දේශපාලඥයෙක්ට හරි වෙනත් රාජ්‍ය නිලධාරියෙක්ට හරි ඒකත් එක්ක එකඟතාවයකට එන්න බැරි කොට යම් විදිහට ඒව වෙනස්කම් සිදු. අර පරීක්ෂණ වාර්තාව අපරාධය. සල්ලි වේදන් කරලා මහස් වෙලා. එතකොට එතන ගැටලුවක් තියෙනවා. නමුත් දැන් අපි ගත්තොත් මේ යුරෝපා කොමිසම ගත්තොත් මේ යුරෝපා කොමිසම වගේ ඒ වගේ රටවල් වල හුඟක් ඒගොල්ලෝ කරන්නේ මේ විශ්වවිද්‍යාලවල තියෙන ඒ කණ්ඩායම්. ඒ කියන්නේ බුද්ධ මිතන උගතුන් මේ සියලු දෙනාම එකතු කරලා තමයි මේ ජාතික සැලසුම් හදන්නේ. එතකොට දැන් අපි ගත්තොත් ඒ රටේ දේශපාලන බලය විශාල වශයෙන් පරිවර්තනය වුණත් ලොකු වෙනස්කම් වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් ජර්මනිය වගේ රටක, ප්‍රංශය වගේ රටක, ස්කැන්ඩිනේවියානු රටවල් වල ඒ රටවල් වල පොදුවේ එකඟ වුණු ප්‍රතිපත්තියක් තියෙනවා. රටේ ආර්ථික සම්බන්ධයෙන්, අධ්‍යාපනයේ සම්බන්ධයෙන්, රක්ෂණ ශාස්ත්‍ර මහත්තුන් කොහොමද මේ යෝජනා ඉතාම හොඳයි. ඔබතුමා කිව්වා ඒකට වෙනම ආයතන තියෙනවා කියලා. මේ ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශයක් තිබ්බ ශ්‍රී ලංකාවේ. පැහැදිලිවම අමාත්‍යාංශයකටත් වඩා ඒක ඇත්තටම ස්වාධීන ඒකකයක්. දැන් ජපානයේ තියෙනවා ඉකොනොමික් ප්ලෑනින් ඒජන්සි කියලා. ඒ කියන්නේ ආර්ථිකය සැලසුම් කරන්නේ ඒගොල්ලෝ. දැන් 2010 දී තීරණයක් ගන්නවා අපි 2020 දී මේ රටේ මේ GST එක නැත්නම් බද්ද 8% ඉඳන් 10 කරනවා කියලා. අවුරුදු 10කට කලින් තමයි නිවේදනය කරන්නේ මේ බද්ද මෙහෙම 2%කින් වැඩි කරනවා කියලා. ඒ නිසා අනාගතය පිළිබඳව ඉදිරි සැලැස්මක් ප්‍රවර්තනය කරන්න පුළුවන්. කිසිම දේශපාලඥයෙක් බලයට ආවා කියලා ඒක එහාට මෙහාට වෙනස් කරන්න බෑ. ඒ මොකද ඒ ආර්ථික සැලසුම් පිළිබඳව පොදු එකඟතාවයක් තියෙනවා. අපේ රටේ තියෙන ගැටලුව තමයි පළවෙනිම ගැටලුව මේ රටේ තියෙන්නේ මේ රටේ තියෙන දේශපාලන පක්ෂ අතර මේ සමාජ ක්‍රමයේ දියුණු කරන්නේ කොහොමද කියලා පොදු එකඟතාවයක් නැහැ. ඒ පොදු එකඟතාවය නැති නිසා එක දේශපාලන කණ්ඩායමක් බලයට ඇවිල්ලා කරන දේවල් වලට මුළු කාලය තුලම අනිත් පක්ෂය විරුද්ධයි.
ඒ වගේම දැන් අපි හිතමු දැන් දේශපාලනය සහ අධ්‍යාපනය ගත්තොත් මේ රටේ අධ්‍යාපනය පෞද්ගලික අධ්‍යාපනය තිබිය යුතුද නැද්ද කියන එක පිළිබඳව පොදු එකඟතාවයක් නැහැ. හැමදාමත් අපි කියනවා දැන් අවුරුදු ගණනාවක් මේක කියනවා කවදාවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මීට වඩා මේ ආර්ථිකයේ තියෙන දේශපාලන ධාරාවල් ආර්ථිකයට හිතවත් විදියට හැදෙන්නට ඕනේ. දැන් එක දෙයක් තමයි මම නිතරම කියන දෙයක් මේ මැතිවරණ පවත්වන ක්‍රමවේදය. අපි මේ රටේ ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි එකම දවසක තිබ්බොත් ඒකෙන් ඇති වෙනවා විශාල වාසි ගොඩක්. දැන් ඔබ දන්නවා මේ දවස්වල මැතිවරණ කොමසාරියතුමා පැහැදිලිවම කියනවා රුපියල් බිලියන 700 සිට 1000 දක්වා වියදමක් යනවා කියලා. එතකොට එක ඡන්දදායකයෙක් මං හිතන්නේ ලක්ෂ 6කට වඩා වියදම් කරනවා. එහෙම නැත්නම් එක മന്ത്രി කෙනෙක් බිහි කරන්න මෙච්චර ගාණක් අපි වියදම් කරනවා. මේ වියදම අවම කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි ප්‍රතිපත්ති එක විදියට සිදු වෙන්න නම් ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි එක දවසක වෙන්න ඕනේ. එතකොට ඒ එකක් තමයි මේ මැතිවරණ දෙකට යන වියදම අඩු වෙනවා. ඊගාවට අනිත් එක තමයි ඒ තුලින් එක ප්‍රතිපත්ති මාලාවක් අවුරුදු 5ක් හෝ 6ක් යනවා. මේකම ඔය කතාව කිව්වම දේශපාලකයෝ කියන්නේ මම පොලිටික්ස් දන්නේ ලංකාවේ කියලා. ලංකාවේ පොලිටික්ස් වලට නෙමෙයි රටක් දියුණු කරන්න පුළුවන්. ලංකාවේ පොලිටික්ස් වෙලා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. එතුමා කියේ අපි ආණ්ඩු බලය අරගෙන තමයි මහමැතිවරණයට යන්න ඕනේ. එතකොට අපිට වාහන වියදම් කරන්න පුළුවන්, අපේ රාජ්‍ය සම්පත් ඡන්දර ගන්න පුළුවන්. අපි බලය අරන් තමයි ඒ බලය පාවිච්චි කරන මහමැතිවරණේ බලය. ඒක නේද මාත්‍ය උනේ. ඒක තමයි උනේ. මට මිනිත්තුවක් දෙන්න පුළුවන් ඔබතුමාට. කරුණාකරලා මේ රටේ විශාල බුද්ධ සම්පත් මණ්ඩලයක් ඉන්න. ඔබලා වගේ දැනුගත් තරුණ පරම්පරාවක් ඉන්න. ඔවුන්ට මේ රට බාර දෙන්න ඕනේ. දේශපාලන ශාස්ත්‍රයේ පරිපාලන ශාස්ත්‍රයේ රටින් ඔක්කොම යන්නයි try කරන්නේ. හැමෝම රට මට මෝල්ටා කියලා පුංචි රටක් තියෙනවා යුරෝපාවේ. මෝල්ටා රටේ තරුණයෝ නැහැ. ඔක්කොම යුරෝපයට පලා යනවා. රට දියුණු වෙන්නේ නැහැ. අප ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව මෙහෙම යන්න ගියොත් මේ රට හදාගන්න කෙනෙක් නැහැ. මෝඩයන්ගේ පාරාදීසයක් වෙනවා. මොකක්ද කරන්න ඕනේ? ඔබ හිතන්නේ ඔබට යම් බලයක් ලැබුණොත් ජනාධිපතිතුමා ඉදිරියේ කියන්න රටේ ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කුමක්ද මේ වෙලාවේ ආර්ථික සම්බන්ධ. ඔව් මම හිතන්නේ රොෂාන් මහත්මයා ඉතාමත්ම වැදගත් තැනකට ආවා. මම මගේ ආචාර්ය උපාධිය ඉවර කළා. මම ලංකාවට ආවම ඕස්ට්‍රේලියාවෙන් ඉඳන්. මොකද ලංකාවේ බොහෝ දෙනෙක්ට ඕනේ ඕස්ට්‍රේලියාවට යන්න. මේ බොහෝ දෙනෙක් ඇහුවේ මේ ඇයි ලංකාවට ආවේ? ඇයි එහෙ නතර නොවුනේ? මේ මොකක් හරි වැරද්දක්ද මගේ කියලා. ඒ වගේ සංකල්පයකින් බැලුවේ. නමුත් ඇත්තටම මම දකින විදිහට අපි කවුරු හරි අපි එකමුතුව අපි උත්සාහයක් නොකරොත් අපිට ලොකු ප්‍රශ්නයක් එනවා. මොකද මම දකින විදිහට මගේ කියවීම අනුව අපේ රටේ විශාල වශයෙන් දක්ෂතා තියෙන තරුණ ප්‍රජාවක් ඉන්නවා. අපේ ලොකුවට මේ රන්නාකර, ප්ලැටිනම් මාකර, තෙල් නිදි ඒව නැහැ. නමුත් අපිට විශේෂයෙන්ම මං නියෝජනය කරන ක්ෂේත්‍රයේ මං දකින විදිහට අපි හරියට අපේ දේ කරොත් අපි මේ සිස්ටම් එකක් හැටියට පද්ධතියක් හැටියට අපි ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් මේ ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණය කියන දේ හරියට එක කොනකින් අල්ලගෙන පද්ධතියක් හැටියට හරියට එකතු වෙලා වැඩ කරගොත්. ඔව්. කියන්නේ ගුවන්, නාවක, මහා මාර්ග, ඒ වගේම දුම්රිය ක්ෂේත්‍රය, ඒ වගේම ඒ ආශ්‍රිතව බැඳිලා තියෙන අනිත් කටයුතු මේ ගබඩා කරන ඔක්කොම මුදල් තියනවද අපිට? මුදල් වලට වඩා මම හිතන්නේ අපිට දැන් උදාහරණයක් ගත්තොත් අපිට ශීතාගාර දානවා. අපේ මේ කෘෂිකාර්මික ප්‍රජාව හදන ශීතාගාර, ඒ කියන්නේ ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන තියාගන්න ශීතාගාර හදන්න අධිවේගී මාර්ගයකට තරම් වියදමක් යන්නේ නැහැ. ක්‍රීඩාංගණයකට තරම් වියදමක් යන්නේ නැහැ. අපිට ඒ දේ කරන්න පුළුවන්. අපි මේ ප්‍රමුඛත්වයන් අපි අඳුන ගන්න ඕනේ රටක් හැටියට. හැබැයි බන්දුන මහත්තයා කියනවා මම හෝමගමට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ගේනවා කියලා. අනේ දන්නේ නැහැ මේ රටේ ආර්ථිකය ගැන. මේ වෙලාවේ දේශපාලන චරිත පත්තරේ, ටීවී එකේ, රේඩියෝ එකේ කතා කරනවා කවුරු හරි කියලා ඇහිලා තියෙනවද මම මගේ ගමේ අඩුපාඩු ටික හදාගෙන ඒ ටික හදන්නයි මේ සැරේ ඡන්දෙ ඉල්ලන්නේ කියලා. පුළුවන් නම් හොයලා දෙන්න මට ඒක අපි ඒ ගැනත් කතා කරමු. බොහොම ස්තුතියි මහාචාර්යතුමා. ආචාර්යතුමා බොහොම ස්තුතියි. අපි මේ සංවාදය කරන්න මේ රට හදාගන්න. සුබ රාත්‍රියක්. රාත්‍රී 7 ප්‍රවෘත්ති බලන්න අපි සූදානම්.